සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම සම්බුදු සසුන සෝභමාන කළ පරම පූජනීය ප්‍රඥාවෙන් අග්‍රේසර බවට පත් සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියලා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ දසුත්තර විවරණයේ සදාම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වක පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අපි පහුගිය දිනවල සාකච්ඡා කළා බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් උපදවා ගත යුතු ජීවිත අභ්‍යන්තරයේ රැඳී පවතින උදාර වූ ධනයන් ගැන. බුද්ධ ශාසනයක තියෙන උතුම් ධනයන් ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, උත්තප්ප ධනය, ශ්‍රුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය කියන මෙන්න මේ ධනයන්. මේ ධනයන් වලින් එයාගේ ජීවිතයේ අභ්‍යන්තරයේ පෝෂණය වෙනවා නම් ඒ ධනය තමයි සැබෑවට මෙලොව පරලොව දෙලොවම හිතසුව සලසලා දෙන යහපත පිණිස සැපේ පිණිස පවතින ධනයන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ධනයන් යම් ගිහි ශ්‍රාවකයෙකුට තියෙනවා නම් ඒ කෙනා සැබෑවටම ධනවත් කෙනෙක්, දිලිඳු කෙනෙක් නෙවෙයි. එයාගේ ජීවිතේ හිස් අතින් පරලොව යන ජීවිතයක් නෙවෙයි. මෙලොවත් පරලොවත් දෙලොවම රැකවරණ ඇති කරගත් ජීවිතයක්. ඒ නිසා ඒ ධනයන්ගෙන් පෝෂණය ලබන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ප්‍රඥාවන්තව ජීවිතයේ යහපත සලසාගෙන බුද්ධ ශාසනයේ හැසිරෙමින් බුද්ධ ශාසනයේ උතුම් පිළිසරණ ලබා ගන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අපි පහුගිය දිනේ සාකච්ඡා කළා මේ ශ්‍රද්ධා ධනයත් සීල ධනයත් ගැන. ශ්‍රද්ධාවන්ත වූ ශ්‍රාවකෙක් ඒ ශ්‍රද්ධාවෙන් මනාකොට වැඩෙද්දී බුද්ධ ශාසනයේ බොහෝ කුසල් දහම් වඩන්න ගන්නවා. ඊළඟට සිල්වන්ත ශ්‍රාවකයා ඒ සීලය නිසා විපිලිසර නොවි සීලය නිසා ප්‍රසන්න බවට පත් වෙමින් සීලේ පිහිටලා නුවණැති ශ්‍රාවකයා නිවන් මඟ වඩමින් ධර්ම මාර්ගයේ හැසිරෙනවා. ඉතින් මේ කාරණාවන් පහුගිය දවසේ අපි සාකච්ඡා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි මේ හිරි ධනයත් උත්තප්ප ධනයත් මේ දෙකම එකට පවට ලැජ්ජාවත් පවට බයත් කියන දෙක. මේ සිත කය වචනයෙන් කරන ත්‍රිවිධ දුස්චරිතයන් මේ අකුසල් වලට බයෙන් ඒ වගේම කුසල් දියුණු කරන්න යම් ලැජ්ජාවක් බයක් ඇතුව වාසය කරයිද මේක ජීවිතේ දියුණුවට පත් කරන කාරණාව කියලා වදාළේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේර ගාතාවල තියෙන්නේ යම් ශ්‍රාවකයෙකුට මේ ලැජ්ජා බය තියෙනවා නම් ඒ අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍ර වැඩ සිටි ශ්‍රාවකයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේර ගාතාවල සඳහන් වෙන්නේ යම් කෙනෙක් ඊතා කුඩා වරදක් පවා මහා වලාකුලක් වගේ දකිනවා නම් ඒ කෙනා ඒ ප්‍රඥාවන්ත කෙනා ඒ වලාකුලක් වගේ දැකලා ඒ පුංචි වරද පවා බැහැර කරනවා කියලා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ හිරි ධනයත් උත්තප්ප ධනයත් ජීවිතේට ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ පහදලා දෙන්න. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද අපි කතා කරන්නේ අපගේ පරම පූජනීය ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් වූ දසුත්තර සූත්‍රයේ වදාලා හිරි ඔත්තප්ප කියන කාරණා දෙක ධනයක් හැටියට හිරි ධනය ඒ වගේම ඔත්තප්ප ධනය කියන මේ ධනයන් උන්වහන්සේ වදාලා මේ ධනයක් හැටියට. ඉතින් මේවා බහූපකාරී ධම්ම බොහෝ උපකාරී වෙන ධර්මයන් හැටියට පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කර පින්වත් ස්වාමීන් වහන්සේ මේ කතමංච වික්කවේ හිරි ධනං මොකක්ද කියන මේ හිරි ධනය.
එතකොට හිරි කියලා කියන එකේ තේරුම අපිට දැනගන්න පුළුවන් මේ සූත්‍රයට අනුව උන්වහන්සේ දේශනා කරා ඉද බික්කවේ ආර්ය ශාවකෝ හිරිමා හෝති. ඕන් දැන් පින්න ස්වාමීන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා කියලා මෙතන විස්තර කරනවා. මහණෙනි ආර්ය ශ්‍රාවකයා ලැජ්ජයි කියනවා. ඔන්න ලැජ්ජාවෙන් යුක්තයි කියනවා. දේශනා කරනවා සෝ හිරියති කාය දුච්චරිතේන. කයින් දුස්චරිතයේ යෙදෙන්න ලැජ්ජයි කියනවා. වචී දුච්චරිතේන. වචනෙන් දුස්චරිතයේ යෙදෙන්න ලැජ්ජයි කියනවා. මනෝ දුච්චරිතේන. මනසින් දුස්චරිතයේ යෙදෙන්න ලැජ්ජයි කියනවා. හිරියති අනේකේ පාපක අකුසල ධම්මා සමාපත්තිය. ඒ විතරක් නෙවෙයි කියනවා. ඔහු ලැජ්ජයි කියන පින්න ස්වාමීන් වහන්සේ නොයේක් පාපකාරී අකුසල ධර්මයන් තමා තුළට පමුණවා ගන්න ලැජ්ජයි කියනවා. එනම් පින්න ස්වාමීන් වහන්සේ මේ හිරි කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාව. ඒ කියන්නේ සිතින්, කයින්, වචනෙන් පව් කරන්න තියෙන ලැජ්ජාවට කියනවා හිරි කියලා. එතකොට ඒක සීක බලයක් හැටියටත් විස්තර කරනවා. මෙතන විස්තර කරනවා ධනයක් හැටියටත්. එහෙනම් එයා කයින් අකුසල කරන්න තියුණු ලැජ්ජාවක් තියෙනවා. වචනෙන් අකුසල කරන්න තියුණු ලැජ්ජාවක් තියෙනවා. මනසින් අකුසල කරන්න තියුණු ලැජ්ජාවක් තියෙනවා. ඒකනේ පින්නස් ස්වාමීන් වහන්සේ මේක ධනයක් හැටියට වදාළා. ඉතින් බලන්න පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණා කියද්දී අපිට දැන් සිහි වෙන්නේ මොන තරම් රැකවරණයක් පින්නස් ස්වාමීන් වහන්සේ මේවා තුළින් තියනවදනේ. මේ ඔක්කොම මේ ගුණධර්ම මේ අපේ ජීවිතය ආරක්ෂා කරන අපේ ජීවිතයේ සුගතියට අරගෙන යන පාදක වන උතුම් ධනයන් හැටියට මේවා අපි දැන් මේ දේශනාව හැටියට විස්තර කරන්නේ. ඊළඟට දේශනා කරන පින්නස් ස්වාමීන් වහන්සේ ඔන්න හිරි කියලා කියන පවට තියෙන අධික ලැජ්ජාව. ඊළඟට දේශනා කරනවා කතමංච වික්කවේ ඔත්තප්පදනං. මොකක්ද කියන ඔත්තප්පදනය කියන්නේ? ඔන්න ඉද වික්කවේ අරිසාකෝ ඔත්තප්පී හෝති. ඔත්තප්පී කියන ඒ කියන්නේ බයයි කියනවා. මොකද්ද බය? සෝ ඔත්තප්පති කාය දුච්චරිතේන. කයින් දුස්චරිතය දෙන්න බයයි කියනවා. වචී දුස්චරිතේන. වචනෙන් දුස්චරිතය දෙන්න බයයි කියනවා. මනෝ දුස්චරිතේන. මනසින් දුස්චරිතය යෙදෙන්න බයයි කියනවා. අනේකේ කියන ඔත්තප්පති අනේකේ පාපක අකුසල ධම්මා සමාපත්තිය. එතකොට නොයේ අකුසල පාප ධර්මයන් තමා තුළට පමුණවා ගන්න අධික බයක් තියෙනවා කියනවා. දැන් සාමාන්‍ය ලෝකයේ කුසල අකුසලට බයක් නැහැනේ පින්නත්. ධර්මයේ දන්නේ නැති කෙනා අකුසලයට එයා බය වෙන්නේ නැහැනේ. එයා කුසලයේ අතහරිනවා අකුසලයේ කරනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා ඊට වඩා හාත්පසින් වෙනස්. අධික තියුණු ලැජ්ජාවක් තියෙනවා කියන පින්නත් ස්වාමීන් වහන්සේ බයක් තියෙනවා කියනවා අකුසල කරන්න. එහෙනම් මොකද්ද කයෙන් කරන අකුසල්? සතුන් මරන්න ලැජ්ජාවක් බයක් තියෙනවා. සොරකම් කරන්න ලැජ්ජාවක් බයක් තියෙනවා. වැරදි කාමසේවන දෙන්න පින්නස් ස්වාමීන් වහන්සේ අධික ලැජ්ජාවක් බයක් තියෙනවා. එහෙනම් ඒකට තව කාරණයක් අපිට ගන්න පුළුවන් පින්නස් ස්වාමීන් වහන්සේ මේ ලැජ්ජා බය එහෙනම් එනකොට එයාට තියෙනවා මේ කර්මඵල විශ්වාසයක් තියෙනවනේ. ඇයි ඒකේ ආදීනව දන්න නිසා පින්නස් ස්වාමීන් වහන්සේ ලැජ්ජා බය උපදින්නේ. ඊළඟට එයා බොරු කියන්නේ ලැජ්ජයි බයයි. කේලම් කියන්නේ ලැජ්ජයි බයයි. පරුස වචන කියන්නේ ලැජ්ජයි බයයි. හිස් වචන කියන්නේ ලැජ්ජයි බයයි. ඒ වගේම යා මේ අවිජ්ජාව ඒ කියන්නේ මේ අන් අයගේ දේවල්ට ආසා කර හිතින් ඉන්න යාට බයක් තියෙනවා ලැජ්ජාවක් තියෙනවා. අනේ මේකේ විපාක මට මොන විදිහට එයිද දන්නේ නැහැ කියලා බයකුත් තියෙනවා ලැජ්ජාවකුත් තියෙනවා. ඒ වගේම යා ද්වේෂයෙන් ඉන්න බයයි. එයා හිතන මට මේකේ විපාක වුණ මොනාවීද දන්නේ නැහැ. මේකේ ආදීනව දකිනවා. ඒ වගේම යා මිත්‍යා දෘෂ්ටියට ලැජ්ජාවක් තියෙන බයක් තියෙන මානසික මේවා තියෙන මානසින් ඇති වෙන අකුසල් නෙමේවා. එයා මිත්‍යා දෘෂ්ටිය ලැජ්ජාවකුත් තියෙන බයකුත් තියෙන මිත්‍යා දෘෂ්ටිය නිසා මට නිරේගාමී මට සතර අපේ උපදින්න සිද්ධ වෙනවා. බොහෝ අකුසල් රැස් වෙනවා. ඉතින් ඒ නිසා මේවාට බයක් තියෙනවා. ඒ කියන්නේ කයෙන් කරන දුෂ්චරිතයට, වචනයෙන් කරන දුෂ්චරිතයට, මනසින් කරන දුෂ්චරිතයට බයක් තියෙනවා. එහෙනම් මේ හිරිදණය කියන්නේ පින්වත්නි අකුසලයට තියෙන බය, ලැජ්ජාව. ඔත්තප්ප ධනය කියලා කියන්නේ අකුසලයට තියෙන බය. ඔන්න පින්නස් ස්වාමීන් මේ ලස්සන මේ සූත්‍රයක් මට මතක් වුණා මේ ඉන සූත්‍රයේදී. ඉන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ දලිද්දියම් භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාම භෝගිනෝති. මහණෙනි මේ දිලිඳුකම කියන්නේ මේ කම්සප අනුභව කරන කෙනෙකුට මේ දුකක් නේද කියනවා. අනේ එහෙමයි ස්වාමීනි කියනවා. දිලිඳුකම කියන්නේ කම්සප අනුභව කරන කෙනෙකුට දුකක් කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා දේශනා කරනවා යම්පි භික්කවේ දලිද්දෝ අස්සකෝ අනාලබියෝ ඉනං ආදීයති. දිලිඳු කෙනා දිලිඳුව ඉඳගෙන ණයක් ගන්නවා කියනවා.
ඉනාදානම්පි භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝති මහණෙනි මේ දිලිඳු කෙනෙක් ණයක් ගත්තොත් ඒක දුකක් නේද කියලා අනේ ස්වාමීනි දිලිඳු කෙනෙක් ණයක් ගත්තොත් ඒක තවත් දුකක් කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආයහනවා දලිද්දු යම්පි භික්කවේ දලිද්දු අස්සකෝ අනාලබියෝ ඉනං ආදීත්වා වඩ්ඩින් පටිසුනාති. ඔන්න මේ ණයක් ගත්තට පස්සේ මේ දිලිඳු කෙනාට අහන්න ලැබෙනවා කියනවා පොලියේ වැඩෙනවා. දැන් ණයට පොලියේ වැඩෙනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ වඩ්ඩියාපි භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝති මහණෙනි මේ දිලිඳු කෙනෙක් ණයක් ගත්තට පස්සේ පොලිය වැඩි වුණා කියලා ආරංචි වුණාට පස්සේ එයාට ඒක දුකක් නේද කියලා අනේ ස්වාමීනි දුකක් කියනවා. ඒක දුකක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආයහනවා යම්පි භික්කවේ දලිද්ද වස්සකෝ අනාලබියෝ වඩ්ඩින් පටිසුනිත්වා න කාලබතං වඩ්ඩින් දීති. ඔන්න දැන් පොලිය වැඩි වුණා කියලා ආරංචි වුණා. හැබැයි සුදුසු කාලේ පොලිය ගෙවන්න බෑ. දිලිඳු වෙන්නේ මෙයා. සුසු කාලේ පොලිය ගෙවන්න බෑ. ඒ චෝදනා තිපිනා. එහෙම පොලිය ගෙවන්න බැරුණාට පස්සේ මොකද්ද කරන්නේ? මෙයාට චෝදනා කරනවා කියනවා. නුඹ දැන් ණය ගත්තා. දැන් පොලිය ගෙවපන් කියලා මොකද්ද කරන්නේ? ඒ මුදල් දීපුවා චෝදනා කරනවා කියනවා. චෝදනාපි භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝත් මහණෙනි දිලිඳු කෙනෙකුට මේ චෝදනා කරන එක දුකක් නේද කියන අනේ ස්වාමීනි දුකක් කියනවා. දුකක් කියන. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා යම්පි භික්කවේ දලිද්දෝ අස්සකෝ අනාලබියෝ චෝදීයමානෝ න දේති. චෝදනා කරද්දි ඔහුට මුදල් නැහැනේ දෙන්න විදියක් නැහැ කියනවා සල්ලි. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ අනුචරම් තිපිනම්. ආන්නේ මොකද ලුහු බඳිනවා කියනවා. දැන් ණය මුදල් දීපුවා මොකද කරන්නේ? දීපන් සල්ලි කියලා ගෙවල් වලට හොයාගෙන එනවා. එතකොට භාගතුන් දේශනා කරනවා අනුචරියාපි භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝති මහණෙනි දැන් මේ ණය ගත්ත කෙනෙකුට මේ ණය දුන්න අය හොයාගෙන ඇවිල්ලා Taman ලුහු බඳින එක දුකක් නේද කියන අනේ ස්වාමීනි දුකක් කියනවා. ඊළඟට භාගතුන් දේශනා කරනවා ආය යම්පි භික්කවේ දලිද්ද වස්සකෝ අනාලබිය චෝදීයමානෝ න දේති. අනුචරියමානෝ න දේති. මේ මහණෙනි දැන් මේ දිලිඳු කෙනා හොයාගෙන එනවා ලුහු බැඳගෙන. හොයාගෙන ආවත් මෙයාට දෙන්න වෙන්නේ නැහැ. එතකොට මෙයා මොකද්ද කරන්නේ? බන්ධනං තිපිනම්. හිරිය දානවා. දැන් ඇල්ලගෙන ඇවිල්ලා නුඹ සල්ලි දුන්නේ නුඹ මේ අපේ සල්ලි ගත්තා දුන්නේ නැහැ කියලා මොකද්ද කරන්නේ? හිරිය දානවා කියනවා. බන්ධනාපි භික්කවේ දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝති. දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි දිලිඳු කෙනෙක් හිරිය දැම්මොත් මොකද්ද වෙන්නේ කියනවා. අනේ ස්වාමීනි දුකක් කියනවා. දුකක් කියනවා. ඔන්න ස්වාමීන් වහන්සේ මේ ලස්සන විස්තරයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ ඒව මේකෝ භික්කවේ යස්ස කස්සති සද්දා නත්ති කුසලේසු ධම්මේසු මහණෙනි ආන්නේ වගේ කියනවා. කෙනෙකුට මේ කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාවක් නැද්ද? හිරි නත්ති කුසලේසු ධම්මේසු කුසල් දහම් පිරිහෙනවට ලැජ්ජාවක් නැද්ද? ඔත්තප්පේ නත්ති කුසලේසු ධම්මේසු මේ කුසල් දහම් පිරිහෙනවට බයක් නැද්ද? විරියන් නත්ති කුසලේසු ධම්මේසු කුසල් දහම් උපදවා ගන්න වීරියක් නැද්ද? පඤ්ඤා නත්ති කුසලේසු ධම්මේසු කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාවක් නැද්ද? අයං උච්චති භික්කවේ අරියස්ස විනේ දලිද්දෝ අස්සකෝ අනාලබියෝ මහණෙනි ආරි විනේ මෙන්න මේ කෙනාට කියනවා දිලිඳු කෙනා පෝසත් නැති කෙනා මුදල් නැති කෙනා කියලා කියනවා. ඒතර පින්නස් ස්වාමීන් වහන්සේ බලන්න මේ දැන් මෙතන මේ සමස්තයක් ඇටියට මේ විස්තර ටික ඔක්කොම විස්තර වෙනවා. ශ්‍රද්ධාව නැද්ද? පවට ලැජ්ජාව නැද්ද? ඒ වගේම ඒ කියන්නේ කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව නැද්ද? කුසල් දහම් පිරිනවීමට ලැජ්ජාවක් නැද්ද? කුසල් දහම් පිරිනවීමට බයක් නැද්ද? කුසල් දහම් උපදවා ගන්න වීරියක් නැද්ද? කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාවක් නැද්ද? මෙයාට කියනවා පින්නස් ස්වාමීන් වහන්සේ ආර්ය විනයේ සැබෑම දිලින්දා කියනවා. සැබෑම දිලින්දා කියන. ඒකට පින්නස් ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකුසල් කරන්න ලැජ්ජාවක් බයක් නැද්ද? එයා මේ සාමාන්‍ය ලෝකයේ ඒක කරයි. හැබැයි භාගතුන් වහන්සේගේ ආර්ය විනය යාට සැබෑම දිලින්දා කියලා දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන පින්නස් ස්වාමීන් වහන්සේ සකෝසෝ භික්කවේ දලිද්දෝ අස්සකෝ අනාලබියෝ සද්දා අසති කුසලේසු ධම්මේසු. ඔන්න දැන් මේ දිලිඳු කෙනා ශ්‍රද්ධාව නැතුව ඉඳගෙන හිරි අසති කුසලේසු ධම්මේසු පවට ඒ කියන්නේ කුසල් දහම් පිරිනවීමට ලැජ්ජාව නැතුව ඉඳගෙන ඔත්තප්පේ අසති කුසලේසු ධම්මේසු කුසල් දහම් පිරිනවීමට බය නැතුව ඉඳගෙන විරියං අසති කුසලේසු ධම්මේසු කුසල් දහම් උපදවා ගන්න වීරිය නැතුව ඉඳගෙන පඤ්ඤා අසති කුසලේසු ධම්මේසු කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාව නැතුව ඉඳගෙන කායින දුච්චරිතං චරති
කයින් දුෂ්චරිතය යෙදෙනවා කියන පින්නස් ස්වාමීන් වහන්සේ. වාචාය දුෂ්චරිතං චරති. වචනෙන් දුෂ්චරිතය යෙදෙනවා කියනවා. මනසා දුෂ්චරිතං චරති. මනසෙන් දුෂ්චරිතය යෙදෙනවා කියනවා. ඉදාමස්ස ඉනාදානම්පි. මේකට කියන පින්නස් ස්වාමීන් වහන්සේ ණය ගන්නවා කියනවා. දැන් බලන්න පින්නස් ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් ආර්ය විනේ ණය ගන්නවා කියලා කියන්නේ මොකක්ද පින්වත්නි? ශ්‍රද්ධාවක් නැද්ද? කුසල් දහම් පිරිනවට මේ ලැජ්ජාවක් නැද්ද? කුසල් දහම් පිරිනවට බයක් නැද්ද? කුසල් දහම් උපදවා ගන්න වීරියක් නැද්ද? කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාවක් නැද්ද? මේ කෙනා කියන ආර්ය විනේ ණය ගන්න කෙනා කියනවා. ඒ කියන්නේ පින්නස් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කයින් වචනෙන් මනසින් දුෂ්චරිතය යෙදීදී ඉන්නවා කියලා කියන්නේ එයා ණය ගන්නවා. ණය ගන්නෙ මොකටද? කර්ම විපාක ගෙවන්න, අකුසල් කර්ම විපාක ගෙවන්න ණය අරමින් ඉන්නවා මේ ජීවිතේ. අද බැලුවොත් දෙපැත්තෙන්ම ණය ගන්නයි. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. ගිහි ගෙදර මුදල් හදන්න නැතුව ඒ පැත්තෙනුත් ණය ගන්නවා. එහෙමයි. කුසල් දහම් නැතුව අකුසල් කර කර ඉඳලා ඒ පැත්තෙනුත් ණය ගන්නවා. ඒක ඇතුළේ ණය ගන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර ණය නම් මොනවා හරි කර ගන්නවා කියලා හිතාවි. එහෙමයි. මේ ශාසනීය ණය වෙනවා කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් මතක් කරා වගේ දැන් සාමාන්‍ය ලෝකයේ ණයක් ගත්තොත් ඒක අපි හිතමු කවුරු හරි ගෙවයි කියලා උදව් කළා හරි. හැබැයි මේ ආර්ය විනයේ ණය කාටවත් බාර දෙන්න බෑ. ආන්න පින්නසනස් හරියටම හරි තමන් සිතින් කයින් වචනෙන් යමක් කරාද වෙන කාටවත් පවරන්න බෑ. ඇයි? කම්මස්සකා භික්කවේ සත්තා. කර්මේ තමාගේ දේ කරගෙන ඉදී කම්ම දායාදා. කර්මේ දෑවැද්ද කරගෙන ඉදී කම්ම යෝනි. කර්මේ උප්පත්ති ස්ථානය කරගෙන ඉදී කම්ම බන්දු. කර්මේ ඥාතියා කරගෙන ඉදී කම්ම පටිසරණෝ. කර්මේ පිළිසරණ කරගෙන ඉදී. එතකොට බලන්න ඒ නිසා තමන් කරන කර්මයේ විපාක විඳින්න සිද්ධ වෙන තමන්ටමයි. එන ආර්ය විනී සැබෑම ණය ගැනීම කියන්නේ පින්නස් ස්වාමීන් වහන්සේ මතක් කරා වගේම මොකද්ද? ඒක මේ සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදෙනවා. ඔන්න දැන් සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදලා පින්නස් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සෝ කාය දුච්චරිතස්ස පටිච්චාදන හේතු ඉමේසං පාපකා ඉච්ඡම් පනිදහෙති. ඔන්න දැන් එයා කයින් වචනෙන් මනසෙන් දුෂ්චරිතය යෙදෙනවනේ. ඒක වහගන්න ලාමක අදහසක් ඉපදෙනවා කියන එයාට. එයා හිතනවා කියන එයා හිතනවා කියනවා මාමං ජඤ්ඤා ඉච්ඡති අනේ මාව නොදනීවා. දැන් සිතින් කයින් වචනෙන් මේ දුෂ්චරිතය යෙදෙන එක්කෙනෙක් මේ. එන සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදෙන්නේ නැයි පින්නවත් පවට ලැජ්ජාව නැහැ. පවට බය නැහැ. එහෙම කෙනෙක් ඔන්න හිතනවා කියනවා මාව නොදනීවා අනිත් පිරිස. මාමං ජඤ්ඤා සංකප්පේති. අනේ මාව අනිත් අය නොදනීවා කියලා හිතනවා කියන ස්වාමීන් වහන්සේ. මාමං ජඤ්ඤා වාචං වාසති. අනේ අනිත් අය මාව නොදනීවා කියලා එයා වචන කතා කරනවා. ඒ කියන්නේ එයා සිතින් කයින් වචනෙන් අකුසල් කර කර ඒක වහන්න පින්නස් ස්වාමීන් වහන්සේ වෙන වෙන දේවල් කියන අය ඉන්න ඕන තරම් මේ ලෝකේ. එහෙම දෙයක් විතර මෙයා කරන්නේ. ඊළඟට දේශනා කරනවා එහෙම එයා මේ ඉඳලා මාමං ජඤ්ඤා අනික එයා හිතනවා මේ මාමං ජඤ්ඤා කායන පරක්කමති. අනේ මාව නොදනීවා කියලා කයින් ක්‍රියා කරනවා. ඒ කියන්නේ පින්වත්නි අපිට ගන්න පුළුවන් කෙනෙක් අකුසලයක් කරනවා. අකුසලයක් කළා ඒක වහන්න අනේ මේක අනිත් අය නොදනීවා කියලා වෙන වෙන දේවල් කරන්න පුළුවන් පින්නස් ස්වාමීන් වහන්සේ. අපි හිතමු කෙනෙක් මිනිහක් මරනවා. උදාහරණයක් ඇටියට කවුරු හරි මරනවා, ඝාතනය කරනවා. එයා මොකද කරන්නේ? ඒක වහන්න නෑ මම මේක කරේ නෑ කියලා එයා කයින් උපක්‍රම කරනවා. කයින් නොයේක උපක්‍රම කළා ඒක වහලා දානවා. හැබැයි සාමාන්‍ය ලෝකේ මොනා කරත් පින්වත්නි කර්ම රැස් වුණාට පස්සේ විපාකේ Tamanට විඳින්න සිද්ධ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ ආධිපතීය සූත්‍රයේ කාරණා තියෙනව නේද ස්වාමීන් වහන්සේ මේ තියෙන්නේ මේ තමන් ගැන හිතලා මේ සංවර වෙන්න කියනවා. ලෝකයා දැකලා ලෝකයා දොස් කියාව කියන කාරණාව හිතලා ඒ ගැන සංවර වෙන්න කියනවා. එහෙමයි. දෙවිවරු ළඟ හිටියත් දුර හිටියත් පේන්නේ නැහැ. ඒ ගැන හිතලා සංවර වෙන්න කියනවා. එහෙමයි. ඊළඟට දේශනා කරනවා මේ ධර්මයට අනුව ගලපලා බලද්දී ධර්මයට අනුව හිතලා බලලා තමන් සංවර වෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් මතක් කරා වගේම එතකොට ඒ ආධිපති සූත්‍රයේ තියෙන කාරණේ අපි පින්නත් ස්වාමීන් මතක් කරා. එතකොට ඒ සංවර වෙන්න කියලා කියන්නේ එතකොට මේ ඇයි ඒ සංවර වෙන්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ එහෙම සංවර වුනේ නැත්නම් මොකද්ද වෙන්නේ? එයාගේ ජීවිතේට ඒකාන්තයෙන්ම එයා සතර පය උපතක් අරගෙන යනවා. ඒ වගේම එයාට බොහෝ දුක් විඳින්න සිදු වෙන මේ ජීවිතෙත් ඊළඟ ජීවිතෙත්. ඒකයි මේ සංවර වෙන්න කියන්නේ. ඉතින් පින්නස් වහන්සේ මතක් කරලා ප්‍රශ්න මට මතක් වුණේ එහෙනම් කයින් සංවර වෙන්න තමයි සීලය තියෙන්නේ. වචනේ සංවර වෙන්න තමයි සීලය තියෙන්නේ. හැබැයි දේශනා කරන බුදුරජාණන් වහන්සේ හිතේ ඇතිවන අකුසල් ප්‍රහාණය කරන්න කියන පඤ්ඤාය දිස්වා පහතබ්බං. දැන් අපි හිතමු හිතේ ඇති වෙනවා ලාමක ආසාවක්, මානසික දුෂ්චරිතයක්.
දේශය ඇති වෙනවා. මානසික දුෂ්චරිතය. මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. මානසික දුෂ්චරිතයක්. ඒක ප්‍රඥාවෙන් දැක ප්‍රඥාවේ ඒක ආදීනව දැක කියන ප්‍රහාණය කරන්න තියෙන්නේ. ආන්න එහෙම තමයි එතකොට මෙන්න මේ අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට තමයි යාට මේ හිරි ඔප්තප්ප ධනෙ තුලින් යාගේ ජීවිතේ විශාල දෙයක් එයාට ලබා ගන්න හැකියාවක් ඇති වෙන්නේ. ඔන්න දැන් පින්නස් ස්වාමීන් වහන්සේ දැන් අර විදියට එයා හිතුවට පස්සේ දැන් එයා උපක්‍රම කරනවනේ අර තමන් කරපු අකුසලේ වහන්න. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ තමේනම් සබ්‍රහ්මචාරියෝ පේසලානම් ඒ තමන් එකට ඉන්න අය එයා ගැන මෙහෙම කියනවා. අයංචේ ආයස්මා ඒවංකාරී ඒවං සමාචාරී. ආන්න අර මිනිස්සයා මේ වගේ කෙනෙක්. ඔහොම හිටියට මේ මිනිස්සයා මේ දුෂ්චරිතය කරන කෙනෙක්. මේ මිනිස්සයා මේ දුස්සීල කෙනෙක්, අකුසල් කරන කෙනෙක් කියලා එකට ඉන්න අය මොකද්ද කරන්නේ? එකට ඉන්න අය අකුසල් කරපු කෙනා ගැන අගුණ කියනවා. අගුණ කියන එක බුදුරජාණන් දේශනා කරනවා ඉදමස්ස චෝදනා තිපිනා. ඒක කියන චෝදනා කිරීම. දැන් පින්නත් ස්වාමීන් වහන්සේ මේ දැන් බලන්න මේ අකුසලයක් කරාට පස්සේ ඒ අකුසල් කරපු කෙනා ගැන කීර්තිරාවක් ඇති වෙන්න විදිහක් නැහැ නේ පින්නත් ස්වාමීන් වහන්සේ. නේද? දැන් අකුසල් කරන්නේ අපි දැනගන්න ඕනේ ඇයි? පවට ලැජ්ජාව නැහැ. පවට බය නැහැ. ඒ නිසා අකුසල් කරනවා යා. ඒත් එහෙම කෙනෙක්ගේ ජීවිතේ පින්වත්නි කවදාවත් කීර්තිරාවක් පැතිරෙන්නේ නැහැ. පැතිරෙන්නේ නැත්තේ ඇයි? එයාගේ පැතිරෙන්නේ අපකීර්තියක්ම. දැන් බලන්න දුස්සීල වීමේ ආදීනව තියෙන්නේ කොහමද? තියෙනවා එයාගේ තියෙන භවභෝග සම්පත් ඔක්කොම විනාශ වෙලා යනවා කියනවා. භවභෝග සම්පත් විනාශ වෙලා යනවා කියනවා. එයාගෙන අපකීර්තියක් පැතිරෙනවා කියනවා. අවිසරදෝ හෝති. විසරද භාවයක් නැහැ කියනවා. ඊළඟට සම්මූලෝ කාලං කරෝති. සිහි මුලා වෙලා මැරෙනවා කියනවා. කායස වේදා පරමරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති. මරණින් මත කොහෙද යන්නේ? අපාය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා. අන්න පවට ලැජ්ජාව නැති කෙනාට සිද්ධ වෙන දේ. පවට බය නැති කෙනාට සිද්ධ වෙන දේ මොකද්ද? සතර අපාය ඉපදිලා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් බලන්න එහෙනම් හිරි ධනය තුලින් මොනතරම් ආරක්ෂාවක් ලබා දෙනවද? ඔත්තප්ප ධනය තුලින් මොනතරම් ආරක්ෂාවක් ලබා දෙනවද අපේ ජීවිතේ? ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ඔන්න දේශනා කරන ඉන සූත්‍රයෙන් භාගතුන් වහන්සේ ඔන්න අර විදිහට දැන් අර චෝදනා කරනවානේ. දේශනා කරන තමේන රුක්ක මූලංවා ශුඤ්ඤාගහාර ගතානංවා මෙයා යනවා ගස් සෙවණකට. ඊළඟට හිස්සු තැනකට යනවා කියන ශූන්‍ය වූ තැනකට යනවා කියන. ඒ කියන්නේ මිනිස්සු ගැවසෙන්නේ නැති තැනකට යනවා කියනවා. දේශනා කරනවා අනේකේ පාපක අකුසල විතක්කා සමුදාචරಂತಿ. ආන්න බලන්න දැන් ඔහු දුෂ්චරිතයේ යෙදෙන කෙනෙක් පින්වත්නි හුදේකලා වෙන්න යනවා. හුදේකලාව ගිහිල්ලා කොහේ හරි ඉඳගෙන ඉන්නවා. එතකොට එයාට අර කරපු ඔක්කොම මතක් වෙනවා. අනේ මගේ අතින් මේවා වුණා. මගේ ඉතින් මෙහෙම වුණා කියලා පාපකාරී අකුසල විතරක තමා වෙලා ගන්නවා කියනවා. දැන් බලන්න ලේසිද පින්වත්නි බේරෙනවා කියන එක. පවට ලැජ්ජාව නැද්ද? පවට බය නැද්ද? එහෙනම් මේ ආදීන පින්න ස්වාමීන් වහන්සේ එයාගේ ජීවිතේ ඒකාන්තෙම ලැබෙනවා. ඔන්න ඊට පස්සේ එයා පසුතැවෙනවා. ඇයි යාට සම්පූර්ණයෙන්ම හිතේ කිසි සතුටක් නැහැ. එයාට මතක් වෙන්නේම තමන් කරපු අකුසල්. තමන් කරපු පාපකාරී දේවල් මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මතක් වුණාට පස්සේ සකෝසෝ භික්කවේ දලිද්දෝ අස්සකෝ අනාලබියෝ කායින දුච්චරිතං චරති. මෙහෙම දිලිඳු වෙලා ඉඳගෙනම පෝසත් නැතුව ඉඳගෙනම කයින් දුෂ්චරිතය දෙනවා. වචනෙන් දුෂ්චරිතය දෙනවා. මනසෙන් දුෂ්චරිතය දෙනවා. කායසුපේදා පරමරණ නිරේ බන්ධනේනවා බංජන්ති. තිරච්ඡානෝනි බන්ධනේනවා බජ්ජන්ති. කියනවා සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදෙනවා කියන මේ දිලිඳු කෙනා නිරේ නැමැති බන්ධනේ ඒ කියන්නේ නිරේ නැමැති බන්ධනාගාරේ සිරගත වෙනවා කියනවා. තිරිසන් ලෝකේ නැමැති බන්ධනාගාරේ සිරගත වෙනවා කියනවා. ආන්න ඒක තමයි උරුම වෙන්නේ. මොකද්ද? ශ්‍රද්ධාව නැති කෙනාට. පවට ලැජ්ජාව නැති කෙනාට. පවට බය නැති කෙනාට. ඊළඟට කුසල් දහම් උපදවා ගන්න වීරියක් නැති කෙනාට, කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාවක් නැති කෙනාට සිද්ධ වෙන අන්තිමේ නිරේ නැමැති බන්ධනාගාරේ සිරගත වෙන්න සිද්ධ වෙනවා කියනවා. තිරිසන් ලෝකේ නැමැති බන්ධනාගාරේ සිරගත වෙන්න සිද්ධ වෙනවා කියන. පින්නස් ස්වාමීන් වහන්සේ ඒක ලස්සන ප්‍රකාශයක් කරන බුදුරජාණන් වහන්සේ නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමුනුපස්සාමි. මහණෙනි මම සම්බුදු වෙහින් වෙන එක ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. ඒවන් දාරුණං මෙච්චර දරුණු ඒවන් කටුකාණං මේ තරම් කටුක ඉරණමක් ලැබෙන මොකද්ද? ඒ කියන්නේ තිරිසන් නිරේ තරම්
නිරේ හා තිරිසන් ලෝකයේ තරම් කටුක දුක් විඳින කටුක අත්දැකීම් තියෙන මේ ධර්මයන් ඒ කියන්නේ කටුක අත්දැකීම් තියෙන වෙන තැන් දෙකක් දකින්නේ නැහැ කියනවා. ඒ එහෙනම් බලන්න නිරේ නැමැති බන්ධනාගාරයේ සිරගත වෙන්න සිද්ධ වෙන්නේ නම් මොකක් නිසාද? මෙන්න මේ අපිට මේ පවට බය නැති නිසා. පවට ලැජ්ජාව නැති නිසා. තිරිසන් ලෝකේ අපිට සිරගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තුලින් බලද්දී අපිට කොච්චර එහෙනම් මේ කුසල් දහම් උපදවා ගන්න අපි මහන්සියක් ගන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නස් ස්වාමීන් වහන්සේ පංචේ භික්කවේ සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේ දුක්ඛං විහෙරති. මහන්නේ මේ පස් කරුණයක සමන්විත වූ කෙනා භික්ෂුව මේ ජීවිතේම දුකසේ කියන වාසය කරන්න වෙන්නේ. මොකද්ද කියනවා? කතමංච පඤ්ඤා. මොකද්ද කියනවා කාරණා පහ අස්සද්දෝ. ශ්‍රද්ධාව නැහැ කියනවා. ශ්‍රද්ධාව නැහැ කියනවා. අහිරිකෝ පවට ලැජ්ජාව නැහැ කියනවා. ඒ කියන අනොත්ප්පේ පවට බය නැහැ කියනවා. කුසීතයි කියනවා. දුප්පඤ්ඤං දුප්පාඥා කියනවා. ප්‍රඥාව නැහැ කියනවා. මෙන්න මේ ධර්මයන්ගෙන් පහෙන් සමන්විත කෙනා මේ ජීවිතේම දුකසේ කියන වාසය කරන්න වෙන්නේ. දුකසේ කියන වාසය කරන්න වෙන්නේ. අවසානයේකට දේශනා කරන පින්නවසන දේශනා කරනවා පංචේ භික්කවේ ධම්මේ සමන්නාගතෝ යථාබත නික්කිතු ඒව නිරේ. මහණෙනි මෙන්න මේ ධර්මයෙන් පහෙන් සමන්විත කෙනා හිසේ තියාගත්ත බරක් බිම තියන යම්සේද නිරේ උපදිනවා කියනවා. මොකද්ද? අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාව නැහැ කියනවා. අහිරිකෝ හෝති. ඒ කියන්නේ පවට ලැජ්ජාව නැහැ. ඔත්තප්පෝ හෝති. පවට බය නැහැ. කුසීතෝ හෝති. කුසීතයි කියනවා. ඒ කුසීතයි කියන්නේ පින්නස් ස්වාමීන් වහන්සේ කුසල් දහම් උපදවා ගන්න වීරියක් නැහැ කියන එකනේ. දුප්පඤ්ඤෝ හෝති. කුසල් දහම් උපදවා ගන්න ප්‍රඥාවක් නැහැ කියනවා. මේ කිනා යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ. හිසේ තියාගත්ත බර බිමින් තියෙන යම්සේද එසැනින් උපදිනවා කියනවා. කොහෙද? නිරයේ. එහෙනම් පින්නස් ස්වාමීන් වහන්සේ මේ වගේ විශාල ආදීනව අපිට දකින්න ලැබෙනවා. මොකක් නිසාද? පවට ලැජ්ජාව නැතිවීමෙන්. පවට බය නැතිවීමෙන්. ඉතින් එහෙනම් පින්නස් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ පින්නතුන්ට මේ කාරණා ප්‍රමාණවත් වේ මට හිතෙන විදිහට මේ පවට ලැජ්ජාව කියන්නේ මොකද්ද කියන කාරණේ තේරුම් ගන්න. පවට බය කියන්නේ මොකද්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒ තුලින් ලැබෙන ආදීනව තේරුම් ගන්න පින්නස් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ කාරණා ටික උපකාර වෙයි කියලා. පින්නස් ස්වාමීන් වහන්සේ පවට ලැජ්ජා බය ඇතුව වාසය කරන්න උපකාර වෙන මූලික කරුණු බොහොමයක් පැහැදිලි කරලා දුන්නා. මොකද මේ දෙක නැත්නම් එයාගේ ජීවිතේට දේව ධර්මයේ නැති වෙනවා. ධර්මයේ සඳහන් වෙන්නේ දේව ධර්මයේ කියලා. පවට ලැජ්ජාවක්, පවට බයක්. ඉතින් ඒ නිසා ඒ දේව ධර්මයේ තමන්ගේ ජීවිතේට තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, සිල්වත් වෙන්න මේ පවට ලැජ්ජා බය කියන දෙක උපකාර වෙනවා. මොකද කාය වචනයේ සංවර වීම සීලය. බුදුරජාණන් වහන්සේ වදාළේ කායේන වාචාය සමාදාන සීල. කය වචනයේ සංවරයට ශික්ෂාපද පනවා වදාළා. එතකොට මේ ශික්ෂාපද වල සංවර වෙනවා වගේම කයින් වචනෙන් වෙන සියලු අකුසල වලින් වළකින්න උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට මනසට ශික්ෂාපද පනවලා නැහැ. මනසින් වෙන අකුසල් පඤ්ඤායි දිස්වා පහතබ්බා ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි කියලා වදාළේ. ඒ නිසා මේ විදිහට මේ සිත කය වචනයේ තුන්දර සංවර කරගත්තොත් අන්න ඒ කෙනා පවට ලැජ්ජාවෙන් බයෙන් යුතුව පවට ලැජ්ජා බය ඇතිව වාසය කිරීම නිසා ඒ අකුසල් දුරු කරමින් කුසලයන් වඩන්න පටන් ගන්නවා. සිත කය වචනේ පිරිසිදු කරගන්න ගන්නවා. ඉතින් මේකටම උපකාර වෙන දෙයක් තමයි ධර්ම ශ්‍රවණය නිතර ලැබලා තියෙන එක. බහුශ්‍රృత බව. ඊළඟ ධනෙ තමයි ජීවිතයකට තියෙන බහුශ්‍රృత බව. දැන් අපිට එදිනෙදා හදිසියක් වෙනකොට වියපැහැදම් කරලා යමක් ගන්න අතේ ධනෙ තියෙනවා නම් පහසුයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙන තියෙනවා නම් ඒ ධර්මඥානෙ නැමැති ධනෙ Tamanට තියෙනවා නම් Tamanට මොනවා හරි ගැටලුවක් එන වෙලාවට ධර්මයෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්. ධර්ම කාරණාව ජීවිතේට ගලපගෙන ඒ අර්බුදේ විසඳා ගන්න අවස්ථාව තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, හිරියොත්ප්ප ධනෙ ගැන අපි කතා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ බහුශ්‍රృత බව නැමැති ධනෙ බුද්ධ ශාසනය කොහොමද කෙනෙක් ඇති කරගන්න ඕන? මේ ධනෙ කෙනෙක්ගේ ජීවිතේ නැති වුනහම විශාල පිරිහීමක්. ඒ නිසා මහා විපතකට වැටෙන්න හේතු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ බාහුසත්‍ය බව නම් වූ ධනෙ ගැන පින්වත් ස්වාමීන් වහන්සේ දහම් කරුණු කීපයක් කියලා දෙනවා. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි.
වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ දසුත්තර සූත්‍ර විවරණයේ තියෙන සප්තාරි ධනය විස්තර කරපු කොටස් ගැන. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට කලින් විස්තර කළ දුන්න හිරියොත්ප්ප කියන ධනය, ඊළඟට තියෙන සුත ධනය. සුත කියලා කියන්නේ බුද්ධ ශාසනයේ බහුශ්‍රృత භාවය. දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාවේ විස්තර කරන්නේ බහුශ්‍රృత භාවය. කතමංච භික්කවේ අරිය ශාවකෝ බහුසුතෝ හෝති. මහණෙනි, මේ ඉද භික්කවේ අරිය ශාවකෝ බහුසුතෝ හෝති. බහුශ්‍රృత භාවයට පත් වෙන්නේ කොහොමද ආර්ය ශ්‍රාවකයා? බහුසුතෝ හෝති සුතධරෝ. ඔහු බොහෝ ඇසූ පිරු තැන් තියෙනවා. දහම් කරුණු හොඳට අහලා තියෙනවා. ඒ වගේම සුතධරෝ, ඒක මතක තියාගෙනත් ඉන්නවා. සුත සම්නිචය, දහම් ගබඩාව වගේ ඒක හොඳට රැස් කරලා තියෙනවා. ඒතේ ධම්මා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, සාත්තා සව්‍යංජනං කේවල පරිපූර්ණ පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. ඒකට ඒ තියෙන මුලැමැදාග පිරිසිදු පරිපූර්ණ වූ පාරිශුද්ධ බ්‍රහ්මචර්යය තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු නිවන් මාර්ගය තමයි හොඳට මතක තියාගෙන ඉන්න. ඒ ධර්මයේ අහනවා කියන සුතා. ඊළඟට ඒ ධර්මයේ දරා ගන්නවා කියනවා. ඊළඟට වචසා පරිචිතා, වචනයෙන් පුරුදු කරනවා. ඊළඟට මනසානුපෙක්ඛිතා, නුවණින් මෙනෙහි කරනවා. දිට්ඨිය අසුප්පටිවිතා, තමන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ කර කර බලනවා කියනවා. එතකොට මේ බහුශ්‍රృత භාවය කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් තියෙන දහම් කරුණු මතකයක්ම කියලා එතනින් එහාට තව දෙයක් තියෙනවා. මතකයකින් නවතින එකක් නෙමෙයි. මේකේ තියෙනවනේ දහම් කරුණු අහගන්නවා, ඊළඟට සුතා දතා මතකේ තියාගන්න, වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරනවා කියලා. දැන් අපිට වචනයෙන් පුරුදු කරනවා කියන එක අද කාලේ අපි ගත්තොත් ධර්ම කතාව අපි කියමු දහම් මතක අහගත්ත දහම් කාරණාවක් කාට හරි ගිහින් කියා දෙන්න වගේ එකක් තමයි අපිට මතක් වෙන්නේ වචනයෙන් පුරුදු කිරීම ගැන. ඉස්සර අපිට තේරෙන හැටියට මේ වචසා පරිචිතා කියන එක තිබිලා තියෙන්නේ සජ්ජායනාවත් එක්ක. ඒ කාලේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ දහම් මංජුසාව වගේ තියෙන මේ 84000 ධර්මස්කන්ධේ පොත්වල තිබුණේ නැහැ. සියලුම දේ මතකෙන් දරාගෙන ආවේ සජ්ජායනා කර කර. එතකොට ඒ අතරේ ධර්ම සාකච්ඡා වගේ යනවා, දහම් කරුණු කතා බස් කරන ඒවා සිද්ධ වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් තිබිලා තියෙනවා ඒ කාලේ ධර්ම සජ්ජායනාව. ඉතින් අද කාලේ ඒක ස්වාමීන් වහන්සේලා අතරේ යම් පමණකට තිබුණා. මං හිතන්නේ ගිහි අය අතර ගොඩාක්ම දුර්ලභ වෙලා තියෙන පිරිත් ටිකක්වත් කියාගන්නේ බොහොම සුළු පිරිසක්. එතකොට ඒ වගේ බුද්ධ සූත්‍ර දේශනා කීපයක්වත් මතකේ තියෙන කීප දෙනෙකුටයි ගිහි පිරිස අතර ගත්තාම. ඉතින් ඒ නිසා මේ මතකයෙන් දරාගෙන මේ වචනින් පුරුදු කිරීම කියන කාරණාවත් මේ බහුශ්‍රృత භාවයට බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ දහම් කරුණ මතකේ තියාගෙන ඒක වචනින් පුරුදු කරන්න. ඊළඟට තියෙනවා වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා. Tamanට පුළුවන් හැටියට මේ දහම් කරුණ නුවණින් මෙනෙහි කරන්නත් බලන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට ගොඩාක් බොහෝ කොට මිනිස්සු බණ අහනවා. සමහර විට ඒවා ටික දවසක් මතකෙ තියාගන්නවා. ආයෙ අර මෙනෙහි නොකිරීම නිසා ඒවා ඒ කරුණ එහෙම බොඳ වෙලා අමතක වෙලා යනවා. ඒ නිසා ඒ නුවණින් මෙනෙහි කිරීම අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් එකක්. ඊළඟට තියෙනවා දිට්ඨිය අසුප්පටිවිද්දා. ඒවා ඔක්කොම තමන්ගේ ජීවිතේට මතක තියාගෙන වචනින් පුරුදු කරන මේ සියලු දේ තමන්ගේ ජීවිතෙත් එක්ක සසඳලා බලනවා. මම මේ ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක්ද කියලා. බලන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ බහුශ්‍රృత භාවයේ බුදුරජාණන් කොච්චර පළල් විදිහටද මේ විස්තර කරලා තියෙන්නේ. දැන් අපිට හිතුනොත් අර දහම් කරුණක් මතක තියෙනකම විතරක් කියලා අපිට ගන්න බෑ. මේ බහුශ්‍රృత භාවය විස්තර කරද්දී එහෙම තියෙනවා. එතකොට ඒක හොඳට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. නගරූපම සූත්‍රයේ තියෙනවා ලස්සන උපමාවක්. නගරූපම සූත්‍රයේ තියෙන්නේ බහුශ්‍රృత භාවයේ උපමා කරනවා. ඒ නගරූපම සූත්‍රයේ උපමාව විදිහට තියෙන්නේ ඈත ප්‍රත්‍යන්ත ජනපදයක රජ කෙනෙක් නගරයක් හදනවා. එතකොට මේ නගරේ පළවෙනි අංගයේ හැටියට ඒසිකා ස්තම්භය හදනවා කිව්වා. ඊළඟට හදනවා ඒ වටේට හදන ප්‍රාකාරෙත් ඒ වගේම දියාගලත්. එතකොට ප්‍රධාන ඒසිකා ස්තම්භයේ බුදුරජාණන් වහන්සේ උපමා කළේ ඒ රජුරු හදන ප්‍රධාන ඒසිකා ස්තම්භය වගේ කිව්ව ශ්‍රද්ධාව.
ඊළඟට වටේට හදන තාප්පේ දියාගලත් වගේ කිව්වා හිරියොත්ප්ප කියන දෙක. ඊළඟට උන්වහන්සේ දේශනා කළා රජ කෙනෙක් හදනවා කිව්වා නගරයේ අභ්‍යන්තර ආරක්ෂාව පිණිස බාහිර සතුරු බලවේග මේ අභ්‍යන්තරයට නොපැමිණීම පිණිස ආයුධ ගබඩාව හදනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයුධ ගබඩාවට තමයි මේ බහුශෘත භාවය කියන එක ඇතුළත් කරලා තියෙන්නේ. උපමාව. ඒක හරිය වැදගත් එකක්. දැන් අපි ගත්තොත් නගරයක ආයුධ ගබඩාවක් ගැන සාමාන්‍යයෙන් හිතද්දි දැන් අපි ගත්තොත් ඒ ආයුධ ගබඩාව රජුරෝ කලින්මයි හදන්නේ. යුද්ධයක් ලං වෙනවා කියලා හිතාගෙන නෙමෙයි හදන්නේ. සමහරට යුද්ධයක් පේන තෙක් මානෙකවත් නැහැ. සතුරු වදුරක් පේන තෙක් මානෙකවත් නැහැ. හැබැයි රජුරෝ ආයුධ ගබඩාව හදනවා. එතකොට ඒ ආයුධ ගබඩාවේ පිළිවෙලකට හදලා තියෙනවා. ඒ වගේ මේ බහුශෘත භාවයේ අපි කියමු දැන් අපිට මේ වෙලාවේ අකුසල් ජීවිතේ හට අරන් නැහැ. අපේ ජීවිතේ උත්පල වෙලා ඇඳන් වලට වැටිලා අපේ ජීවිතේ කඩා වැටිලා නැහැ. නමුත් ඒ අපේ අනාගතයේ අපිට අනතුරක් තියෙනවා කියන අදහසින් අපි දහම් දැනුම නැමැති ආයුධ ගබඩාව දැන් රැස් කරන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට තියෙන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ තරුණ පිරිසක් බණ ඇහුවොත් තරුණ පිරිසක් පන්සලකට ගිහිල්ලා සීල් ගන්න ගියොත් මේ සමහර අය කියන්නේ ඇයි ඔයගොල්ලන්ට කලකිරිලාද? ඕක දැන් කරන්න ඕනේ නැහැ පස්සේ කරන්න පුළුවන් ඕවා වයසට ගිහිල්ලා කරන්නේව කියලා. එතකොට මේ මොකක්ද ඒ කියන්නේ? වයසට ගිහිල්ලා යුද්ධ ලං වෙලා ආයුධ ගබඩාව හදන්න වගේ. එතකොට මේක හරි වැදගත් මේ සූත්‍රයේ තියෙන කාරණාව. ඒ නිසා කලින්ම ආයුධ ගබඩාව හදලා තිනවා වගේ රජුරෝ ඒ ශ්‍රාවකයා දහම් දැනුම කියන එක Tamanට මේ ඇඟේ පතේ සවිශක්තිය තියෙන කාලේ Tamanට දහම් කරුණ මෙනෙහි කරගන්න පුළුවන් කාලේ අකුසලයෙන් හිත යට වෙලා නැති කාලේ දහම් කරුණ එකතු කර රැස් කරනවා කියන්නේ. ඒ වගේම ආයුධ ගබඩාවක තියෙන විශේෂ දෙයක් තමයි ඒ ආයුධ මල බැඳිලා දිරලා යන්න දෙන්නේ. ඒ වගේ Taman අහපු දහම් කරුණු මොනවා හරි තියෙනවනම් ඒවා ආයේ බොඳ වෙලා අමතක වෙලා ගිහිල්ලා ආයේ ඒක ඇහුවට පස්සේ ඒක එතනින් අමතක කරලා දාන්නේ. ආයේ ඒක මතක තියාගෙන සීකර කර මෙනෙහි කර අපි ගත්තොත් අපි ඔබ ඇහුවා කියමුකෝ මොකක් හරි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සූත්‍ර දේශනාව. දැන් ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ඕන එක තමයි මේ බහුශෘත භාවය කියලා මතක තියාගන්න ඕනේ පින්නත් මේ සූත්‍රයේ මේ බහුශෘත භාවය විස්තර කරන වචනවලම තියෙනවා යම් බ්‍රහ්මචර්ය හැටියට දේශනා කරපු දහම් කරුණයක්ද ඒවා තමයි කියනවා මතක තියාගන්න ඕනේ. ඒකේ තියෙනවනේ ආදි කල්යාණ, මජ්ජී කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මුලැමැදාග පිරිසිදු පාරිශුද්ධ බ්‍රහ්මචර්ය කියන මතක තියාගන්න ඕනේ. එහෙම ඒක අපි කෙටියෙන් වචනෙන් ගත්තොත් එහෙම අපගේ ශාස්ත්‍රඥාන්සේගේ බුද්ධ වචන. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළ තියෙන ශ්‍රාවක භාසිත තියෙනවා රහතන් වහන්සේලාගේ. එතකොට මේ සූත්‍ර පිටකේ ගත්තොත් එහෙම සම්පූර්ණ බුද්ධ වචන ඒ වගේම ශ්‍රාවක භාසිත තියෙනවා. ආන්න ඒව තමයි මතක තියාගන්න ඕනේ. නැත්තම් ගොඩාක් අය දහම් දැනුම හැටියට හිතාගෙන ඉන්නේ අසවල් ස්වාමීන් වහන්සේ අසවල් බණට මෙහෙම කිව්වා. අසවල් channel එකේ අසවල් ස්වාමීන් වහන්සේ මේ බණට මෙහෙම කාරණාවක් කිව්වා කියලා. එහෙම නෙමෙයි මතක තියාගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙන බුද්ධ දේශනාවක මෙන්න මෙහෙම කරුණු තියෙනවා කියලා. ඒකට ආන්න මේ විදිහටයි මතක තියාගන්න. එතකොට මේ මතක තියාගන්න දහම් කරුණු පිළිවෙලකට තියාගන්න. සුත සම්නිචය කියන්නේ ඒක. දැන් අපි ගත්තොත් සමහර විට දහම් කරුණු ඕන දැන් අහගෙන යනකොට එකක් මතකයි ඊළඟ එක මතක නැහැ. ආයෙ තව කරුණක් මතකයි ආයෙ මතක නැහැ. එහෙමනේ ගොඩක් අයගේ දහම් දැනුම තියෙන. අපි ඕක අහලා නම් තියෙනවා හැබැයි මතක නැහැ කියනවා. දැන් අපි ගත්තොත් උන ශ්‍රද්ධා ටීවී එකේ බණක් යනවා කියමු සූත්‍ර දේශනාවක්. එතකොට ඒ සූත්‍ර දේශනාව අහද්දී අපි කියමු ඔබ හොඳටම අහලා තියෙන දේශනාවක් කියමු. එතකොට මේ දේශනාව අපි අහලා තියෙනවා කියලා හිතනවා. නමුත් ඒ දේශනාව අහගෙන යද්දී හිතනවා මේ කරුණ තිබ්බා කියලාවත් අපිට මතක නැහැ නේ කියලා. එතකොට අපි දහම් දැනුම ගොඩාක් පරිපූර්ණ වශයෙන් අර සුත්ත සම්නිචය කියන එක ඒ කියන්නේ හොඳට රැස් කරලා පිළිවෙලකට තියෙනවා කියන එක නෑ. දැන් අපි ගත්තොත් ආයුධ ගබඩාවක ඒ ආයුධ පිළිවෙලට සකස් කරලා තියෙනවා ඕන හැම අවස්ථාවකදීම ගන්න. ඒ කියන්නේ යුද්ධයක් ආවට පස්සේ ආයුධ ටික ගබඩාවේ තියෙන විදිහ හොයාගන්නවත් බැරි නෑ. ඒ වෙලාව යුද්ධ කරන්න ඉන්නේ නැහැ. ආන්න ඒ වගේ පිළිවෙලකට ආයුධ ගබඩාවේ ආයුධ තියෙනවා වගේ දහම් දැනුම පිළිවෙලකට තියාගෙන ඉන්නවා. අපි ගත්තොත් හිතට රාගයක් ආවොත් ඒකට මොකද්ද මෙනෙහි කරන්නේ කියලා දන්නේ නැහැ. ඊළඟට තරහක් ආවොත් ඒ වෙලාවට මොනවද මෙනෙහි කරන්නේ කියලා දන්නේ නැහැ. ඊළඟට Tamanට අපි කියමු ඔන්න කවුරු හරි කියනවා පටිච්චසමුපාදය කියන්නේ ඕක නෙවෙයි මේක මේ පටිච්චසමුපාදය ඔය දැන් තියෙන එක වැරදි මේ වෙන විදිහ එකක් දැන් තියෙන්නේ කියලා වෙන එකක් කියන වැරදි එක. එතකොට ඒක ඇත්තද දන්නෙත් නැහැ නැත්තද දන්නෙත් නැහැ කියලා එයාට ඒක තේරුම් බේරුම් කරගන්න බෑ. ඇයි හේතුව? අර බහුසුත භාවයේ නැමැති ආයුධ ගබඩාව එයා ගාව නැහැ. ඉතින් ඒ නිසා ඒ ආයුධ ගබඩ සුත සම්නිචය. එතකොට ඒ හොඳට රැස් කරන එක තියාගන්න ඕනේ. ආයුධ ගබඩාව වගේ පිළිවෙලට හදාගන්න. මේ නගරූපම සූත්‍රයේ තියෙන උපමාව හරිය වැදගත් එකක්.
ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ ආයුධ ඕන අවස්ථාවලදී පාවිච්චි කරන්න හැම වර්ගයේම ආයුධ තියෙනවා. දැන් යුද්ධයකට ගිහිල්ලා ඒ කාලේ පාවිච්චි කරපු ආයුධ දැන් ළඟට ගිහිල්ලා මේ ඈත ඉඳලා පාවිච්චි කරන ආයුධ වෙනම තියෙනවා. ඊතල හෙල්ල ආදී ඈත ඉඳලා පාවිච්චි කරන ආයුධ. යුද්ධේ ළඟට ගිහිල්ලා පාවිච්චි කරනකොට කඩුව පාවිච්චි කරනවා, කිනිසි පාවිච්චි කරනවා, පලිය පාවිච්චි කරනවා. මේ වගේ ළඟදී පාවිච්චි කරන වෙනම ආයුධ තියෙනවා. එතකොට සමහර විට ඒ කාලේ හිටපු ඇත්තු අශ්වය වගේ ඒ අය පාවිච්චි කරපු තව සමහරට ඇත්තුන්ගේ එහෙම ශරීර වලට ගැට ගහලා තියෙන ආයුධ වර්ග වෙනම තියෙන්නේ නැති. මේ වගේ එක දේවල් තියෙනවා ආයුධ ගබඩාවක තිබිච්ච විවිධ ආයුධ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නොයෙක් දහම් කරුණු. පංච පාදානස්කන්ධය ගැන යම් කොටසක් ඇද්ද ඒ කොටසත් හොඳට මතක තියාගන්න. පටිච්චසමුප්පාදය ගැන කරුණු ඇද්ද දහම් කරුණු ඒවත් මතක තියාගන්න. ඊළඟට ආයතන ගැන දහම් කරුණු ඇද්ද ඒවත් මතක තියාගන්න. ධාතු ගැන දහම් කරුණු ඇද්ද ඒවත් මතක තියාගන්න. ඊළඟට බුද්ධානුස්සතිය ගැන දහම් කරුණු ඇද්ද ඒවත් මතක තියාගන්න. එතකොට ඒවා පිණිස තමයි පින්වත්නි මේ අපි මේ සූත්‍ර දේශනා ඇසුරෙන් මේ වගේ ධර්ම සාකච්ඡා පව කරගෙන යන්නේ ඔබට දහම් දැනුම ඇති කරවන්න. ඉතින් ඒ නිසා ඒ දහම් දැනුම ඇති කරගන්න ඔබ මහන්සි ගන්න. දැන් එතකොට ඒක පිළිවෙලකට තියාගන්න ඕනේ අර ආයුධ ගබඩාව වගේ. එතකොට ඒ විදිහට හදාගත්තට පස්සේ ඒක සුත ධනයක් බවට පත් වෙනවා. සුත ධනෙය බවට පත් වෙන්නේ දැන් අපි ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේ කලින් කතා කරන්නේ ඍණ සූත්‍රයේ ධනයක් නැති කෙනෙක් ණයට ගන්න වෙනවා කියලා. එතකොට මේ ධනය කියන එක දැන් අපි ගත්තොත් මේ ජීවිතේ සාමාන්‍ය කෙනෙක් ධනෙ රැස් කරගත්තට පස්සේ ඒක මේ ජීවිතේ එකතු කරගෙන භෞතික ධනෙ එයා මරණයටපත් වෙද්දී ධනෙ ඔක්කොම අවලංගු වෙලා යනවා. ඒ ධනෙ අවලංගු වුණාට පස්සේ යාට ඒකෙන් ඊළඟ ජීවිතේ ප්‍රයෝජනයක් නැහැ. මේ සප්තාරි ධනෙ විස්තර කරන මේ කරුණු සියලුම කරුණු ඊළඟ ජීවිතේ උපකාරය පිණිස උදව් කරනවා. හොඳට බලන්න ශ්‍රද්ධාව ගත්තත් ඊළඟට සීලය ගත්තත් පවට තියෙන ලැජ්ජා බය ගත්තත් ඊළඟට මේ සුතේ ගත්තත් මේ වගේ දහම් කරුණු සියලුම දේ පරලොවටත් උදව් කරනවා. ඉතින් ඒකයි විශේෂයෙන් වැදගත් දේ. ඒ ගැන මම හොඳ ලස්සන විස්තරයක් කියන්න. අංගුත්තර නිකායේ තියෙන ලස්සන දේශනාව. මේ දහම් දෙනුම හරි වැදගත් එකක්. ඒක ගොඩක් ඉස්මතු වෙනවා මේ දේශනාවේ. ඒ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මට මතක හිටියට වැඩ හිටියේ. එතකොට හිටිය බ්‍රාහ්මණ පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා ඒගොල්ලෝ කල්පනා කළා පින්නත් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල එකම දහම් කරුණු දේශනා කරන්නේ. එකම කරුණයි සමහරట్లాට දේශනා කරන්නේ. සමහර බුදුරජාණන් වහන්සේගේ එහෙම ධර්ම දේශනා කරලා තියෙනවා. අර මතක ඇති ස්වාමීන් වහන්සේලාටත් අර පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහනිසංසෝ කියලා ඒ කාරණාව බොහෝ තැන්වල භාග්‍යවතුන් වහන්සේ එකම කාරණාව දේශනා කරනවා. ඒකට මේ වගේ දහම් කරුණු දේශනා කරද්දී ඒ බ්‍රාහ්මණ පැවිදි පිරිස කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ දේශනා කරන දහම් කරුණු අර්ථ ව්‍යංජන අපිට මතකයි. මේ දහම් කරුණු අපි කලිනුත් අහලක් තියෙනවා. නැවතත් ආපහු ඒකමයි දේශනා කරන්නේ. ඒ නිසා අපි අද බණ අහන්න යන්නේ නැහැ කියලා ඒගොල්ලෝ පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි මොකද සංඝ පිරිස තුනී කිව්වා. එතකොට කිව්වා මේ අලුතෙන් පැවිදි වෙච්ච මෙන්න මේ පිරිස මේ වගේ කතාවක් කියනවා. ශාස්ත්‍රඥ වහන්සේ එකම විදිහටයි බණ කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ ධර්මයේ අර්ථ ව්‍යංජන දන්නවා. ඒ නිසා අපි බණ අහන්න එන්නේ නැහැ කියලා හිතුවා කියලා. අද කාලේ සමහරට ওই ප්‍රශ්නේ තියෙනවනේ නේද? අපි කිව්වොත් ඔන්න කර්ණීයමිත සූත්‍රයේ ඊයේත් කියා දීලා අදත් කියා දෙනවා කිව්වොත් එහෙම ඊයේ කහලා තියෙනවනේ කියලා අද හිතනවනේ මිනිස්සුෙකුට. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සංඝ පිරිසට එන්න කියන්නේ. ඊට පස්සේ ඒ සංඝ පිරිස ආවා. ඇවිල්ලා වාඩි වුණාට පස්සේ කිව්වා මහණෙනි මෙහෙම කතාවක් ඔබ කිව්වද කියලා. එහෙමයි ස්වාමීනි. මහණෙනි එහෙම කියන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දහම් කරුණු සෝතානු දතානම් භික්කවේ වචසානම් ಪರಿචිතාන මේ කරුණු අහලා මතක දහම් කරුණු ධර්මයේ අහලා මතක තියාගෙන වචනයෙන් පුරුදු කරලා දිට්ඨිය මනසානුපෙක්කිතානම් දිට්ඨිය සුප්පටි විද්දාන මනසින් මෙනෙහි කරලා ජීවිතයට ගලපලා බලනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔහුට ලැබෙන විශේෂ විපාක හතරක් තියෙනවා කිව්වා. ඒ තමයි කියනවා ඔන්න කියනවා ඒ මේ දහම් කරුණු අහලා මතකේ තියාගෙන මනස වචනෙන් පුරුදු කර කර මනසින් මෙනෙහි කර කර ජීවිතයට ගලප බලන කෙනෙක් ඉන්නවා. එයා අවසාන කාලයේදී සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ ආඤ්ඤතරං දේවනිකායන් උපජ්ජති. ඔන්න අවසාන කාලේ එයා සිහි මුලා වෙලා මැරෙනවා කියන්නේ. එතකොට එයා අන්තිම කාලේ මැරෙන්නේ කොහොමද? සිහි මුලා වෙලා.
සිහිමුලා වෙලා මැරිලා දෙවියන් අතර උපදිනවා කියනවා. ඒතර බලන්න ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න බෑ. ඒතර මේ දහම් දැනුම මේ දහම් කරුණු අහලා මතක තියාගෙන මෙනෙහි කිරීමෙන් මේ බහුශ්‍රුතිය විස්තර කරන කරුණු ටිකම එතනක් තියෙන්නේ. එතන මේ විදිහට දහම් දැනුම ඇති කරගෙන වචනෙන් පුරුදු කර කර නුවණින් මෙනෙහි කර කර ඉන්න කෙනෙක් එයා අන්තිම කාලේ සිහිමුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා කියනවා. එතකොට මේ දෙවියන් අතර ගිහිල්ලා ඔහු එහි පංචකාම සම්පත්තියට මේ අහු වෙලා ඉන්නවා කියනවා. ඒ දේශනාව මොකද ස්වාමීන් වහන්සේ? ඒ දේශනාව තියෙන සෝතානුදත සූත්‍රය. සෝතානුදත සූත්‍රය. එහෙමයි. එතකොට මේ දේශනාවේ තියෙන්නේ ඔහු ඒ පංචකාමයට අහු වෙලා ඉන්නවා කියනවා. ඒ පංචකාමයට අහු වෙලා ඉඳිද්දි කාලයක් ඔහු ටික කාලයක් එහෙම ඉඳලා ඔහු කල්පනා කරනවා මම කොහොමද මෙහෙට ආවේ? මං කොහේ ඉඳලාද ආවේ කියලා මෙනෙහි කරනවා කියන. එතකොට ඔහුට මතක් වෙනවා මම මනුස්ස ලෝකෙ ඉඳලා ආවේ. මනුස්ස ලෝකෙ මොනවද කරේ? මම බණ ඇහුවා. ඔහුට මතක් වෙනවා කියනවා මනුස්ස ලෝකෙ කලින් ධර්මයේ හැසිරිච්ච විස්තර. එයා අහපු දහම් කරුණු මෙනෙහි වෙනවා කියනවා. ඒකේ තියෙනවා දන්දෝ භික්කවේ සතුප්පාදෝ. මහණෙනි ඔහුට සිහි උපදින්නේ හිමින් කියන. හිමීට සිහි උපදින්නේ කිප්පමේ විශේෂ ගාමී හොති. හැබැයි ඔහු වේගෙන් අවබෝධය කරා යනවා කියන මාර්ගඵල අවබෝධයකට යනවා කියන. බලන්න පින්නත් ස්වාමීන් වහන්සේ දැන් එයාට ඒ ජීවිතේ යම් වන අහපු එකේ රිසල්ට් එකක් ඒ ජීවිතේ ලැබිලා නැහැ එහෙනම්. එයා දෙවියන් අතර යනවා. කලුරිය කරන්නේත් හැබැයි සිහිමුලා වෙලා. ඒ සූත්‍රයේ ඒ වචනෙම තියෙනවා සෝ මුට්ටස්සති කාලං කුරුමාන. ඔහු සිහිමුලා වෙලා මැරෙන්නේ කියනවා. දැන් කොච්චර වටින එකක්ද එතකොට මේ දහම් දැනුම ඇති කර ගැනීම මේ සූත්‍රයට අනුව බලද්දි ඒ කෙනා සිහිමුලා වෙලා මැරෙද්දි දෙවියන් අතර යන ගානට මෙයාගේ ජීවිතය සකස් වෙනවානේ. හරි පුදුම එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ එයා සිහිමුලා වෙලා මැරිලා එහි ගිහිල්ලා දෙවියන් අතර ගිහිල්ලා ප්‍රමාද වෙලා වුණත් දහම් කරුණු මෙනෙහි කරද්දී ඔහුට සිහිපදිලා මාර්ගඵල අවබෝධයකට යනවා කියනවා. ඊට පස්සේ දෙවෙනි කාරණා හැටියට දේශනා කරන ඕ වගේම තව කෙනෙක් ඒ විදිහට ධර්මයේ අහලා මාතක තියාගෙන වචනෙන් පුරුදු කර කර නුවණින් මෙනෙහි කරමින් ඉන්න කෙනෙක් එයා දෙවියන් අතර යනවා. එයා සිහිමුලා වෙලා මැරිලා දෙවියන් අතර යනවා කියනවා. හැබැයි ඔහුට තනියෙන් සිහි උපදින්නේ නැහැ කියනවා. එයාට තනියෙන් සිහි උපදින්නේ නැහැ. චේතෝ වසී ප්‍රාප්ත ඉරිදිමත් භික්ෂුවක් ගිහිල්ලා බණ කියනවා. එතකොට මේ ධර්ම දේශනාව අහලා ඔහුට සිහි උපදිලා මාර්ගඵල අවබෝධයකට යනවා කියනවා. ඒකෙත් තියෙනවා දන්දෝ භික්කවේ සතුප්පාදෝ. එයාට ඉක්මනට සිහි උපදින්නේ නැහැ කියන පරක්කු වෙනවා කියනවා. හැබැයි කිප්ප මේ විශේෂ ගාමී හොති. වේගෙන් අවබෝධය කරා යනවා කියනවා. ඊළඟට තියෙනවා ඒ තව කෙනෙක් ඉන්නවා කියන එයාත් දෙවියන් අතර ඔය විදිහට ගිහිල්ලා එතකොට එයාට තනියෙන් සිහි උපදින්නේ නැහැ කියනවා. ඊළඟට මාර්ගඵලලාභී භික්ෂුවක් චේතෝ වසී ප්‍රාප්ත භික්ෂුවක් දෙවියන් අතර බණ කියන්නේ නැහැ කියනවා. එතකොට දැන් අද කාලේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. එතකොට දෙවියන් අතර ඉන්නවා කියන මාර්ගඵලලාභී දෙවිවරු. ඒ දෙවිවරු බණ කියනවා. ඒ බණ අහලා ඔහු මාර්ගඵල අවබෝධයකට යනවා කියනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා කියනවා. එයාට තනියෙන් සිහිපදින්නේ නැහැ කියනවා. දෙවි කෙනෙක් බණ කියන්නේ නැහැ කියනවා. මාර්ගඵලලාභී භික්ෂුවක් බණ කියන්නේ නැහැ කියනවා. තමන් එක්ක මනුස්ස ලෝකෙින් දිද්දි ධර්මයේ හැසිරිච්ච යාළුවෙක් ඉන්නවා. එයා එහි ගියාට පස්සේ අර යාළුවා කෙරේ අනුකම්පාවෙන් සිහි මුල් උපද්දවනවා කියනවා. බලන්න මතකද අපි මනුස්ස ලෝකෙ ඉපු කාලේ මෙහෙම ධර්මයේ හැසිරුණා. මේ වගේ පින්කම් කරා. මේ වගේ බණ අහන්න ගියා. මේ දහම් කරුණ අපි මතක තියාගෙන ගියා. මේ විදිහට භාවනා කරා කියලා එයා සිහි උපද්දවනවා කියනවා. දැන් මේකට සිහි මතක් කරන්න කියලා එයා කලින් ජීවිතයේ ධර්මයේ හැසිරිච්ච එක මතක් කරනවා කියනවා. එතකොට ඔහු ඒ සිහි උපදවාගෙන ධර්මයේ අවබෝධය කරා යනවා කියනවා. එතකොට මේ ඔක්කොම ලැබෙන්නේ පින්නත් මේ බහුශ්‍රృత භාවය නිසායි. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ මේ බහුශ්‍රృత භාවය කියන එක අපේ ජීවිතේට බොහෝ වැදගත් එකක්. ඒක ධනයක් බවට පත් වෙන හැටි මේ කාරණාවෙන් හොඳට තේරෙන්නේ නැති. මේ සෝතානුදත සූත්‍රය ඔබ කියවලා බලන්න අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතේ තියෙන්නේ. ඒ සෝතානුදත සූත්‍රයේ තියෙන්නේ දෙවෙනි පොත් වහන්සේගේ 4 වෙනි නිපාතේ තියෙන්නේ. එතකොට ඒ සෝතානුදත සූත්‍රයේ තියෙන මේ ඒ බහුශ්‍රృత භාවය ඇති කෙනාට තමයි ඒ කියන්නේ මේ දහම් දැනුමක් ඇති කරගෙන එයා ජීවිතේ පුරුදු කරන්න මහන්සියක් ගන්න කෙනා තමයි දෙවියන් අතර යන්නේ කියලා. ඒ නිසා ඒ කරුණ මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි මේ සුත ධනිය ගැන ඔබට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා සුත ධනිය ඇති කරගන්න ඔබ සෑම සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා. එමයි පින්න ස්වාමීන් වහන්සේ මේ ධනයන් ලබා ගැනීමේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රුත ධනය ලබා ගැනීම එහෙම නැත්නම් දස කතාවෙන් අනුග්‍රහ ලබා ගැනීම පිණිස තමයි යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරට යොමු වෙන්නේ. සත්පුරුෂයන් වහන්සේ නමක් ඇසුරට යොමු වෙන්නේ. යම් උපකාරයක් පිණිසද ඒ මේ දස කතාවෙන් අනුග්‍රහ ලබා ගැනීම පිණිස.
දස කතාව ධර්ම කතාව ශ්‍රවණය කරන්න ලැබීමෙන් තමයි කෙනෙක්ගේ ජීවිතේ ධර්මයට යොමු වෙන්නේ. ධර්මය තුල වැඩෙන්න ගන්න. ඒ නිසා මේ ධර්ම කතාවෙන් යම් අනුග්‍රහයක් ලැබෙනවද? ඒ ධර්ම කතාවෙන් අනුග්‍රහ ලබා ගැනීම තමන්ගේ ජීවිතයේ මේ ශ්‍රුත ධනයෙන් පෝෂණය වෙනවා නම් ඒක ජීවිතයේ තියෙන උතුම්ම ධනයක්. අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් මේ ධනයන් අතර බුද්ධ ශාසනයේ වැඩෙන ශ්‍රාවකයෙකුට තියෙන උතුම් ධනයන් ගැන සාකච්ඡා කළේ සද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ඔත්තප්ප, ශ්‍රුත ධනෙ, ඡාග ධනෙ, ප්‍රඥා ධනෙ කියන මේ ධනයන් තමයි බුද්ධ ශාසනයේ තියෙන සැබෑම ධනයන්. මේ ධනයන්ගේ වටිනාකම මැනලා කියන්න මිමක් නැහැ. මොකද මේ වටිනාකම මනින්න බැරි තරම් බොහෝ වටිනාකමකින් යුක්තයි. පින්නතුන්ට ඒ ධනයන් ගැන මතක තබාගෙන ධනයන් ජීවිතයට එකතු කරගන්න මේ ගාථාව පාඩම් කරගත්තොත් බොහෝ උපකාර වේ. සද්දා ධනං සීල ධනං හිරියොත්තප්පියං ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාචේ සත්තමන් ධනං. මේ ධනයන් හත ජීවිතයට උපකාර කරගත්තොත් යස්ස ඒතේ ධනා අත්ති ඉත්‍යා පුරිසස්සවා අදලිද්දෝති තං ආහු අමෝගන්තස්ස ජීවිතං තස්මා සද්දංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේදාවි සරම් බුද්ධානුශාසනං. පින්නතුනි, ඔබට බුද්ධ ශාසනය උතුම් පිළිසරණ ලබන්න මේ උතුම් ධනයන් ජීවිතය ඇති කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ සැබෑම ධනයන්ගෙන් පෝසත් වෙන්නට මේ ශ්‍රවණය කළ දහම් කරුණ සියල්ල උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි විශේෂඥ වෛද්‍ය බිහාන් කමල්රත්න පුතණුවන් සහ විශේෂඥ වෛද්‍ය චම්පිකා නිරෝෂණී දියණිය ඇතුළු සනුලි මෙත්සන්දී සහ සාක්‍ය ආනන්දී යන මිනිපිරියන් ඇතුළු පවුලේ හැම දෙනාගේ දායකත්වයෙන් සුජීවත සිටින හර්බර්ට් කමල් පියරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුව සත්පුරුෂ ඇසුර ලැබමින් සුවසේ ධම්මයේ හැසිරීමේ අවස්ථාව උදා වේවා කියන තුන් බලාපොරොත්තු ඇතුව ඉතින් අද දවසේ මේ ධර්ම සාකච්ඡා මේ වශයෙන් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රදාන සදෙව්ලොව වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණය ආශිර්වාදයේ පින්වත් හැම දිනාටත් සලසා දෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ සීල පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ පින්වත් හැම දෙනාම නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සීල ඥාතීන්ට ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරු උදව් උපකාර කළ හැම දෙනාට ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාම නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සීල ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි විශේෂඥ වෛද්‍ය බිහාන් කමල්රත්න පුතණුවන් සහ විශේෂඥ වෛද්‍ය චම්පිකා නිරෝෂණී දියණිය ඇතුළු සනුලි මෙත්සන්දී සහ සාක්‍ය ආනන්දී යන මිනිපිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත සිටින හර්බල් කමල්රත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ සනුලි මෙත්සන්දී දියණිය, ඒ වගේම සාක්‍ය ආනන්දී දියණිය ඇතුළු ඒ දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ
ඔබ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ පින් දහම් රැස් කරගන්න. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.